කායානුපස්සනාව. කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දැකීම. ආනාපාන සති භාවනාව. කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. පද අර්ථ. කතංච කෙසේද, භික්ඛවේ පින්වත් මහණෙනි, භික්ඛු භික්ෂුව, කායේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි, කායානුපස්සී කය පිළිබඳ සැබෑ తත්වය අවබෝධයෙන්ම දකිමින්, විහෙරති වාසය කරන්නේ. ඉද මේ සද්ධර්මය අවබෝධ කොට සසරින් එතර වනු කැමැති භික්ඛවේ පින්වත් මහණෙනි, භික්ඛු භික්ෂුව, අරඤ්ඤගතෝ වා නිහඬ වන පෙදෙසකට හෝ ගොස්, රුක්ඛ මූලගතෝ වා සෙවණ ඇති ගසක් යටට හෝ ගොස්, ශුඤ්ඤාගාරගතෝ වා ජනයා නොගැවසෙන විවේක ස්ථානයකට හෝ ගොස්, නිසීදති වාඩි වෙයි, පල්ලංකං ආභුජිත්වා පළඟක් බැඳගෙන, උජුං කායං පනිදාය තමාගේ උඩුකය කෙලින් තබාගෙන, පරිමුඛං භාවනා කළ යුතු අරමුණ කෙරෙහි සති උපට්ඨපෙත්වා මනා ලෙස අවධානය යොමු කොට. පද ගැලපීම. පින්වත් මහණෙනි, භික්ෂුව සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි කය පිළිබඳ සැබෑ తත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද? පින්වත් මහණෙනි, මේ සද්ධර්මය අවබෝධ කොට සසරින් එතර වනු කැමැති භික්ෂුව නිහඬ වන පෙදෙසකට හෝ ගොස්, සෙවණ ඇති ගසක් යටට හෝ ගොස්, ජනයා නොගැවසෙන විවේක ස්ථානයකට හෝ ගොස්, තමාගේ උඩුකය තබාගෙන පළඟ බැඳගෙන භාවනා කළ යුතු අරමුණ කෙරෙහි මනා ලෙස අවධානය යොමු කොටගෙන වාඩි වෙයි. විස්තර. අපගේ ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මෙහිදී අපට කියා දෙන්නට සූදානම් වන්නේ ආනාපාන සති භාවනාව පිණිස සකස් විය යුතු ආකාරයයි. භාවනා උගන්වන සමහර තැන්වල භාවනා කිරීමට කලින් පූර්ව කෘත්‍ය කියා දෙයක් කිරීමට උගන්වති. එහිදී විනාඩි කිහිපය බැගින් බුද්ධානුස්සතියද, මෛත්‍රියද, අසුභයද, මරණයද සිහිපත් කළ යුතුය. මේ පූර්ව කෘත්‍යයේ ප්‍රධාන අරමුණ වශයෙන් පෙන්වා දෙන්නේ භාවනා යෝගියා හට පැමිණියයි කියන මාර බාධක භූත කරදර වලින් වළක්වා භාවනාව සඵල කරවා ගැනීමයි. අවබෝධ කරගත යුතු සැබෑ තත්වයේ වෙනුවට මෙහිදී සිදුවන්නේ අනවශ්‍ය අද්භූත තත්වයක් තුලින් භාවනාව গুপ্ত වූ අභිරහස් දෙයක් බවට පත්වීමයි. මේ නිසාම භාවනාවට වින කරන භූතයන් පිළිබඳ සංකල්පයක් සිත තුළ ඇතිවන්නට ඉඩ තිබේ. එවිට සිදුවන්නේ මේ මායාකාරී සිත තුළ සත්‍ය වූ වේශයෙන් නිර්මාණය වන සංකල්පයන්ටම රැවටීම පමණි. විනාඩි කිහිපයකට නමුත් බුද්ධානුස්සති ආදී සතර කමඨහන් වැඩීම හොඳ දෙයකි.
එහෙත් එය මේ පූර්ව කෘත්‍ය සංකල්පය නිසා මේ සතර කමඨහන গুপ্ত වූ ආරක්ෂක ක්‍රමයක් බවට පත්ව තිබේ. මෙය සතර කමඨහන් වල සැබෑ අර්ථය මැකී යාමට හේතු වන්නකි. බුද්ධානුස්සතිය යනු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ නිතර සිහි කිරීමය. ඒ තථාගත ශ්‍රාවකයාට මහත් සැනසීමක් ගෙන දෙන භාවනාවකි. තමන් සරණ ගිය තමාගේ ශාස්ත්‍රූන් වහන්සේ කවරනම් උත්තම මනුෂ්‍ය රත්නයක් දැයි යලි යලිත් සිතන විට උන්වහන්සේ කෙරෙහි අසීමිත චිත්ත ප්‍රසාදයක් ඇතිවේ. එමෙන්ම උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමේ බලවත් ආශාවක්ද ඇතිවේ. යම් හේකින් තමාව නොමගට පොළඹවන්නට ගියහොත් මාගේ ශාස්ත්‍රූන් වහන්සේ මේ ආකාරයේ ගුණදහම් පිරී උත්තමයෙකි. මම් වනාහි උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක් වෙමි. එසේනම් මාවැන්නේ කිසි දිනක නොමගක නොවැටිය යුතුය. නොමගින් මිදී සුමගෙහි පිහිටිය යුතු නොවේදැයි සිතා වරදින් මිදී ශ්‍රාවකත්වය රැකගනී. මෛත්‍රී භාවනාවද තිබෙන්නේ විනාඩි කිහිපයක් වඩා ගුප්ත ක්‍රමයකට ආරක්ෂාව සලසා ගැනීමට නොවේ. තමාගේ సంతානයේ සෙනෙහස, කරුණාව, දයානුකම්පාව, අනුන්ගේ දුක තේරුම් ගැනීම, ඉවසීම, වරදට සමාව දීම ආදී කුසලතා වර්ධනය කර ගැනීමටය. වෛර කිරීම, බද්ධ වෛරය, ගුණමකු බව, පලි ගැනීම, එකට එක කිරීම ආදී දුබලතාවන්ගෙන් නිදහස් වීම පිණිසය. රාගයේ ස්වභාවය සිත විසිරුවා දමා අසහනකාරී මානසිකත්වයක් ඇති කර දීමය. එබඳු තත්වයක් සිතේ බල පවත්වන විට කිසිදාක සැබෑ තත්වය අවබෝධ කරගත නොහැකිය. අසුභ භාවනාව තිබෙන්නේ රාගයෙන් මුසපත් වී පීඩාවට පත්වන්නට ඉඩ නොදී විරාගී තත්වයක් තුළ සිත ශාන්ත භාවයට පත් කර ගැනීමටය. අසුභ භාවනාව සිතට හොඳ රැකවරණයකි. මරණය ගැන සිතීම නිතර කළ යුතු දෙයකි. ඒ තුලින් ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස උත්සාහය බලවත් වේ. එහෙයින් එය මූලික භාවනාවක් වශයෙන් සද්ධර්මයේ සඳහන් වේ. මට ඇති මාර බාධක දුරු වේවා, භූත කරදර දුරු වේවා යනාදී ප්‍රාර්ථනාවන් හා එක්කුණ දෙයක් පූර්ව කෘත්‍ය ලෙස සැලකීම කැමැත්තෙන්ම නොමග යාමකි. ප්‍රාර්ථනා කිරීමෙන් මාර බලවේග දුරු කරගත හැකි නම් ප්‍රාර්ථනා කිරීම තුළින් නොලැබිය හැක්කේ කුමක්ද? විශේෂයෙන් ආනාපාන සති භාවනාවේ පූර්ව කෘත්‍ය ලෙස බොහෝ අවස්ථාවන්හිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ උඩුකය ඍජු කරගෙන පළඟක් බැඳ වාඩි වී සිටීමය. වර්තමානයේ බොහෝ දෙනෙක් පළඟක් බැඳ හෙවත් එරමිනියා ගොතාගෙන වාඩි වීමට අසීරුය. එසේ වාඩි වීමට අසීරු පින්වතුන් හට යලි යලිත් එරමිනියා ගොතාගෙන බිත්තියකට හේතු නොවී වාඩි වීමට බල කිරීම නිසා ඔවුහු යලි යලිත් එරමිනියා ගොතාගෙනම වාඩි වීමට උත්සාහ කරති. දෙපා නවාගෙන සිටිමින් මහත් වේදනාවන්ට මුහුණ දෙති. අන්තිමේදී බලන විට ඔවුන් කර තිබෙන්නේ භාවනාවක් නොවේ. එරමිනියා ගොතාගෙන සිටීමට පුරුදු වීමයි. එම නිසා සමහර අවස්ථාවලදී උත්සාහය අඩු අයට භාවනාව එපා වීමටද ඉඩ තිබේ. යම් කෙනෙකුට එරමිනියා ගොතාගෙන වාඩි වීමට අපහසුම නම් ගැළපෙන පරිදි කුඩා පුටුවක හෝ උඩුකය ඍජු කරගනිමින් වාඩි විය යුතුය. ආනාපාන සති භාවනාවේදී එසේ වාඩි වීම වැදගත් වන්නේ තම කටයුත්ත වඩාත් පහසුවෙන් කිරීමට මිස සිය කැමැත්තෙන් අපහසුතාවයන්ට පත්වීමට නොවේ. සමහර පින්වතුන්ට බොහෝ වේලාවක් උඩුකය කෙලින් තබාගෙන වාඩි වීමට අසීරුය.
ඔවුන් කැමති යමකට හේතු වී වාඩි වීමටය. එබඳු අයට හේතු නොවී සිටීමට බල කිරීමෙන් භාවනාව නීරස දෙයක් විය හැකිය. විශේෂයෙන් යමකට හේතු වී වාඩි වී භාවනා කිරීමෙන් වැළකී යුත්තේ එහි ඇති අවාසිදායක තත්වය නිසාය. එනම් එසේ හේතු වී වාඩි වී සිටින විට නොදැනුවත්වම සිත අලස වේ. තමාද නොදැනීම් වාගේ නින්දට පත්විය හැකිය. එවිට භාවනා කාර්ය සඵල නොවේ. සමහර පින්වතුන්ට බොහෝ වේලාවක් උඩුකය කෙලින් තබාගෙන පහසු ලෙස වාඩි වී සිටිය හැකිය. එහෙත් එය දකින එසේ වාඩි වීමට නොහැකි තැනැත්තා අනේ මං වැනි අවාසනාවන්තයෙක්, මට අර විදිහට වාඩි වී සිටින්න බැහැ නොවේදැයි සිතමින් සිත් වේදනාවට පත්වේ. කිසි විටකත් එසේ නොකර ගත යුතුය. ඇතැම් විට සුව පහසු ලෙස බොහෝ වේලාවක් භාවනාවෙන් සිටි පින්වතා එසේ භාවනා කරගත නොහැකි තැනැත්තා ළඟට ගොස් අහෝ ඔබ ගැන මට ඇත්තේ මහත් කනගාටුවකි. කොපමණ කාලයක් නම් ඔබ භාවනා කරනවාද? තවම බැරි වුණානේ වාඩි වෙන්න, භාවනාවට වාඩි වෙන හැටිවත් හරියාකාරව ඉගෙන ගන්නට. ඒත් ඔබ අහෝ කුමක් හෝ කරුමයක් ඔබ පසුපස ඇති හැඩයි යනාදී දේ කියමින් භාවනාව කරගත නොහැකිව සිටින තැනැත්තාව තවත් පහළට ඇද දමයි. කිසි විටකත් එසේ නොකළ යුතුය. තමා උසස් කොට අනුන් පහත් කිරීම නොකළ යුතුය. පැය ගණනක් මුළුල්ලේ එකම ඉරියව්වෙන් භාවනාවෙන් වාඩි වී සිටීම භාවනා කාර්ය සඵල වීමක් ලෙස බොහෝ දෙනා සලකති. එහෙත් එය බලවත් මුලාවකි. සිත එකඟ කරගෙන පැය ගණනක් වාඩි වී සිටීමට ඇති හැකියාව සුවිශේෂ කුසලතාවයක් බව සැබෑය. එහෙත් එපමණකින් තම సంతානයේ උත්තම භාවයට පත් නොවේ. තමා උත්තම මිනිසෙකු බවට පත්වන්නේ තම සිත ලාමක අකුසල ධර්මයන්ගෙන් නිදහස් කරගත් පමණටය. මානව ගුණදම් එක් කරගත් පමණටය. තම ජීවිතය අවබෝධය කරා සකස් කරගනු කැමති තැනැත්තා නිතරම සානුකම්පිත සිතක් ඇතිව වාසය කළ යුතුය. නිහඬ වන ගොමුවකට හෝ සෙවන සැදි රුක් මුලකට හෝ යාගත නොහැකි තැනැත්තා තමාගේ නිවසේ සිටම ඊට ගැළපෙන කාමරයක් පිළියෙල කරගත මැනවි. හැකිනම් කාමරයේ හිස්ව තබා ගන්න. කුඩා බුදු පිළිම වහන්සේ නමක් හෝ සුන්දර බුද්ධ පින්තූරයක් පමණක් තබා ගන්න. තමා නොදැනීම ඊටාම ශාන්ත භාවනා කුටියක් තම නිවසේම සකස් වනු ඇත. ආනාපාන සති භාවනාව සඳහාය. එනම් හුස්ම ඉහළට ගැනීමත් පහළට හෙලීමත් ක්‍රියාවලිය ගැන ඊටාම හොඳ අවධානයකින් සිටීමේ ක්‍රමය සඳහාය මෙතෙක් දැනගනි. මෙසේ කය ඍජුව තබාගෙන මනාව අවධානයෙන් යුතුව භාවනාවට සූදානම් වන ශ්‍රාවකයා දෙවනුව කළ යුතු දෙය බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා දෙති. සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සා මීති සික්ඛති පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සා මීති සික්ඛති පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සා මීති සික්ඛති. පද අර්ථ සෝ
සද්ධර්මය අවබෝධ කොට සසරින් එතෙර වනු කැමැති තථාගත ශ්‍රාවකයා සතෝව මනා සිහි කල්පනාවෙන්ම අස්සසති ආශ්වාස කරයි. සතෝව මනා සිහි කල්පනාවෙන්ම පස්ස සති ප්‍රාශ්වාස කරයි. දීගං වා අස්ස සන්තෝ ඉදින් දීර්ඝ ලෙස ආශ්වාස කරන්නේ නම් දීගං අස්ස සාමීති මම දැන් දීර්ඝ ලෙස ආශ්වාස කරමි. පජානාති මනාකොට දැනගනි. දීගං වා පස්ස සන්තෝ ඉදින් දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරන්නේ නම් දීගං පස්ස සාමීති මම දැන් දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරමි. පජානාති මනාකොට දැනගනි. රස්සං වා අස්ස සන්තෝ ඉදින් කෙටි ලෙස ආශ්වාස කරන්නේ නම් රස්සං අස්ස සාමීති මම දැන් කෙටියෙන් ආශ්වාස කරමි. පජානාති මනාකොට දැනගනි. රස්සං වා පස්ස සන්තෝ ඉදින් කෙටි ලෙස ප්‍රාශ්වාස කරන්නේ නම් රස්සං පස්ස සාමීති මම දැන් කෙටියෙන් ප්‍රාශ්වාස කරමි. පජානාති මනාකොට දැනගනි. සබ්බ කාය පටිසංවේදී මුළු කයම හොඳින් තේරුම් ගනිමින් අස්ස සිස්සාමීති ආශ්වාස කරන්නෙමි. සික්කති මනාකොට පුහුණු වෙයි. සබ්බ කාය පටිසංවේදී මුළු කයම හොඳින් තේරුම් ගනිමින් පස්ස සිස්සාමීති ප්‍රාශ්වාස කරන්නෙමි. සික්කති මනාකොට පුහුණු වෙයි. පස්සම් බයං කාය සංඛාරං ආශ්වාසක නම් වූ කාය සංස්කාරය සංසිඳුවාලමින් අස්ස සිස්සාමීති ආශ්වාස කරන්නෙමි. සික්කති මනාකොට පුහුණු වෙයි. පස්සම් බයං කාය සංඛාරං ප්‍රාශ්වාස නම් වූ කාය සංස්කාරය සංසිඳුවාලමින් පස්ස සිස්සාමීති ප්‍රාශ්වාස කරන්නෙමි. සික්කති මනාකොට පුහුණු වෙයි. පද ගැලපීම. සද්ධර්මය අවබෝධ කොට සසරින් එතෙර වනු කැමැති තථාගත ශ්‍රාවකයා කලින් පෙන්වා වදාළ පරිදි ආරණ්‍යයකට හෝ රුක් මුලකට හෝ ශුන්‍ය ස්ථානයකට හෝ ගොස් එරමිනියා ගොතාගෙන උඩුකය ඍජු කොට වාඩි වී මනා සිහි කල්පනාවෙන්ම ආශ්වාස කරයි. මනා සිහි කල්පනාවෙන්ම ප්‍රාශ්වාස කරයි. ඉදින් දීර්ඝ ලෙස ආශ්වාස කරන්නේ නම් මම දැන් දීර්ඝ ලෙස ආශ්වාස කරමි මනාකොට දැනගනි. ඉදින් දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරන්නේ නම් මම දැන් දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරමි මනාකොට දැනගනි. ඉදින් කෙටි ලෙස ආශ්වාස කරන්නේ නම් මම දැන් කෙටියෙන් ආශ්වාස කරමි මනාකොට දැනගනි. ඉදින් කෙටි ලෙස ප්‍රාශ්වාස කරන්නේ නම් මම දැන් කෙටියෙන් ප්‍රාශ්වාස කරමි මනාකොට දැනගනි. මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. ආශ්වාස නම් වූ කාය සංස්කාරය සංසිඳුවාලමින් ආශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. ප්‍රාශ්වාසය නම් වූ කාය සංස්කාරය සංසිඳුවාලමින් ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. විස්තර. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
මෙම සතිපට්ඨාන සද්ධර්ම දේශනාවේදී ආනාපාන සති භාවනාව ගැන සංක්ෂිප්තව වදාළසේක. සමහර විට මේ දේශනාවට සවන් දී සිටි භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙතින් ආනාපාන සති භාවනාව ගැන සවිස්තරව දැනගෙන සිටින්නට ඇති. විශේෂයෙන්ම ආනාපාන සතිය තුළින් සතර සතිපට්ඨානයේම වැඩි යන ආකාරය පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ එම සතිපට්ඨානය තුළින් සප්ත බෝධ්‍යාංගත් ඒ තුළින් අවබෝධ ඥානය එනම් විද්‍යාව හා සසර දුකින් නිදහස් වීම එනම් විමුක්තිය දක්වා දියුණු කළ හැකි ආකාරයත් පෙන්වා වදාළ තැන් අපට හමු වේ. එහිදී ඊතා රමණීය ලෙස ආනාපාන සති භාවනාව ගැන සඳහන්ව තිබේ. වරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිම්බිල හිමියන්ගෙන් මෙසේ විමසා වදාළහ. පින්වත් කිම්බිලයනි, ආනාපාන සති සමාධිය මහත්ඵල මහානිසංස වන්නේ කෙසේ භාවිතා කිරීමෙන්ද? කෙසේ බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන්ද? ආයුෂ්මත් කිම්බිල හිමියන්ගෙන් තුන්වැනි වර දක්වාම මෙසේ විමසද්දී ඒ හිමියෝ නිහඬ වූහ. එවිට ආනන්ද හිමිපාණෝ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඉල්ලා සිටියහ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සමාධිය ගැන දේශනා කරනසේක්වා. සුගතයන් වහන්සේ මේ එයට සුදුසු කාලයයි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දැනගෙන මේ භික්ෂූන් වහන්සේලා ඒ සද්ධර්මය මහත් ගෞරවයෙන් දරා ගන්නාහුයි. එහිදී බුදුරජාණන් වහන්සේ අංග සම්පූර්ණ වශයෙන්ම ආනාපාන සති භාවනාව විස්තර කළසේක. යලි ඒ සතර සතිපට්ඨාන ධර්ම වශයෙන් ප්‍රගුණ වන ආකාරයේද මෙසේ වදාළසේක. පින්වත් ආනන්දේනි, යම් කලෙක භික්ෂුව දීර්ඝ ලෙස ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ නම් මම දැන් දීර්ඝව ආශ්වාස ප්‍රාශ්වාස කරමි මනාකොට දැනගනීද? කෙටියෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ නම් කෙටියෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරමි මනාකොට දැනගනීද? මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද? ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කාය සංස්කාර සංසිඳුවාලමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පිහිණු වෙයිද? පින්වත් ආනන්දේනි, මේ ආකාරයට ගත කරන කාලය තුල ඒ භික්ෂුව කෙලෙස් දුරු කරන වීරයෙන් යුතුව, කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුතුව, කය කෙරෙහි මනාව යොමු කළ සිහිය ඇතිව, ලෝකේහි ලෝභයත් දුම්නසත් දුරු කරමින් කායානුපස්සනා සතිපට්ඨානයෙන් වාසය කරයි. එයට හේතුව කුමක්ද? පින්වත් ආනන්දේනි, මේ ආශ්වාස ප්‍රාශ්වාසයේද කය හා බැඳී ඇති හේයින් එක්තරා කයක් යයි කියමි. එනිසාය එහිදී භික්ෂුව කායානුපස්සනා සතිපට්ඨානයෙන් වාසය කරනවා යයි කියන්නේ. පින්වත් ආනන්දේනි, යම් කලෙක භික්ෂුව ප්‍රීතියද හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද? කායික මානසික සැප වේදනාව නම් වූ සැපයද හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද? මෙසේ සිත හා බැඳී තිබෙන හඳුනා ගැනීම, ප්‍රීති සැප විඳීම් ආදී චිත්ත සංස්කාරයන් හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද? එම චිත්ත සංස්කාරයන් සංසිඳුවාලමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයිද? පින්වත් ආනන්දයනි, මේ ආකාරයට ගත කරන කාලය තුල ඒ භික්ෂුව
කෙලෙස් දුරු කරන වීරියෙන් යුක්තව, කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුක්තව, වේදනාව එනම් සංවේදීතාව කෙරෙහි මනාව යොමු කළ සිහියෙන් යුතුව, ලෝකේහි ලෝභයත් දුම්නසත් දුරු කරමින් වේදනානුපස්සනා සතිපට්ඨානයෙන් වාසය කරයි. එයට හේතුව කුමක්ද? පින්වත් ආනන්දයනි, මේ ආශ්වාස ප්‍රාශ්වාසයට සිත යොමු කොට, එහි ප්‍රීතිය සැපය ආදී සිතේ වෙනස්කම් මුල් කොට මනාව මෙනෙහි කිරීමක් වේද. එය වනාහි එක්තරා වේදනාවක් එනම් සංවේදීතාවක් යැයි කියමි. එනිසාය එහිදී භික්ෂුව වේදනානුපස්සනා සතිපට්ඨානයෙන් වාසය කරනවා යයි කියන්නේ. පින්වත් ආනන්දයනි, යම් කලක භික්ෂුව සිතද හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වේද, සිත සතුටින් ප්‍රබෝධවත් කරවමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වේද, සිත සමාහිත කරමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වේද, පංච නීවරණයන්ගෙන් සිත මුදවමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වේද. පින්වත් ආනන්දයනි, මේ ආකාරයට ගත කරන කාලය තුල ඒ භික්ෂුව කෙලෙස් දුරු කරන වීරියෙන් යුතුව, කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුතුව, සිත කෙරෙහි මනාව යොමු කළ සිහියෙන් යුතුව, ලෝකයෙහි ලෝභයත් දුම්නසත් දුරු කරමින් චිත්තානුපස්සනා සතිපට්ඨානයෙන් වාසය කරයි. ඒ කවර හේයින්ද යත්? පින්වත් ආනන්දයනි, සිහි මුලා වී ගිය, කෙලෙස් ප්‍රහාණය කළ හැකි පරිදි ආනාපාන සති භාවනාව තුළ නුවණ දියුණු කර ගැනීමට අසීරු තැනැත්තාහට මම ආනාපාන සති සමාධිය වැඩිම ගැන නොකියමි. එනම් පින්වත් ආනන්දයනි, යම් කලෙක භික්ෂුව මම දැන් අනිත්‍යාවබෝධය ඇතිවන පරිදි ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වේද, මම මගේය මට අයත්ත යන ආදී හැඟීම් දුරු කරමින් විරාගානුපස්සී ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වේද, කෙලෙසුන් නිරුද්ධ කිරීම දකිමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වේද, නිවන කරා යොමු වෙමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වේද. පින්වත් ආනන්දයනි, මෙසේ ගත කරන කාලය තුල ඒ භික්ෂුව කෙලෙස් දුරු කරන වීරියෙන් යුතුව, කෙලෙස් ප්‍රහාණය කරන නුවණින් යුතුව, ධර්මයන් කෙරෙහි මනාව යොමු කළ සිහියෙන් යුක්තව, ලෝකේහි ලෝභය හා දුම්නස දුරු කරමින් ධම්මානුපස්සනා සතිපට්ඨානයෙන් වාසය කරයි. පින්වත් ආනන්දයනි, හෙතෙම තම సంతානයේ පැවතුන ලෝභය හා දුම්නසෙහි යම් ප්‍රහාණයක් වේද, ඒ බව, එසේ ප්‍රහාණය වී ගිය බව අවබෝධ ඥානය තුලින් යලි දකිමින් මනාකොට මධ්‍යස්ථ භාවයට පත්වේ. එහෙයින් පින්වත් ආනන්දයනි, එවෙලෙහිම හෙතෙම ධම්මානුපස්සනා සතිපට්ඨානයෙන් වාසය කරයි. පින්වත් ආනන්දයනි, සතර මං හන්දියක් මැද විශාල පස් ගොඩක් තිබේ යයි සිතමු. ඉතින් සතර දිසාවෙන්ම පැමිණෙන කවර හෝ රථයකින් වුවද අර විශාල පස් ගොඩ තලා පොඩි කරගෙන යයි. එසේම පින්වත් ආනන්දයනි, මේ ආකාරයෙන් ආනාපාන සතිය තුලින් සතර සතිපට්ඨානයේ වඩන භික්ෂුවද ලාමක අකුශල ධර්මයන් තලා පොඩි කරගෙන යයි.
කිම්බිල සුත්ත සංයුක්ත නිකාය. මෙසේ ආනාපාන සති සමාධිය තුලින් සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන්නේ ඉහත පෙන්වා වදාළ පිළිවෙලට බහුල වශයෙන් ප්‍රගුණ කළ විට පමණි. සතර සතිපට්ඨාන ධර්මයන් ඔය පිළිවෙලින් සම්පූර්ණ කර ගැනීමට තරම් යම් කෙනෙකු වාග්ය සම්පන්න වුවහොත් ඔහු තව දුරටත් සද්ධර්ම මාර්ගයේ ඉදිරියට යයි. පින්වත් ආනන්දයනි, සතර සතිපට්ඨාන ධර්මයන් කෙසේ වඩන විටද, කෙසේ බහුල වශයෙන් ප්‍රගුණ කරන විටද සප්ත බෝධ්‍යාංගයන් හෙවත් සසරින් මිදීම පිණිස ඇති කරගත යුතු අවබෝධ ඥානයේ අංග 7 සම්පූර්ණ වන්නේ. පින්වත් ආනන්දයනි, යම් කලෙක භික්ෂුව කායානුපස්සනා සතිපට්ඨානයෙන් වාසය කරන විට ඔහුගේ සිහිනුවන ඊටාම බලවත්ව කායානුපස්සනාවේම ආනාපාන සතියේම පිහිටා සිටි. සිහි මුලාවෙන් බැහැර වෙයි. පින්වත් ආනන්දයනි, එකල්හි ඒ භික්ෂුව තුල පවතින සතිය අවබෝධ ඥානය ඇති කරවන ආකාරයට සති සම්බෝධ්‍යාංගය සකස් වේ. එවිට ඒ භික්ෂුව ප්‍රගුණ කරන්නේ සති සම්බෝධ්‍යාංගයයි. මෙසේ සති සම්බෝධ්‍යාංගය ඒ භික්ෂුව තුල සම්පූර්ණත්වයට පත්වේ. ඉතින් ඒ භික්ෂුව ඔය ආකාරයට සිහිනුවණින් ඒ සතිපට්ඨාන ධර්මය සේවනය කරමින් අවබෝධ ඥානය ඇතිවන පරිදි නුවණින් විමසයි. යලි යලිත් පිරික්සා බලයි. ඊතා හොඳින් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, ලෝක ධර්මයක් වශයෙන්, හේතුඵල ධර්මතාවයක් වශයෙන්, නිස්සාර දෙයක් වශයෙන් විමසා බලයි. එවිට පින්වත් ආනන්දේනි, අවබෝධ ඥානය වැඩි යන ආකාරයට එම ධර්ම විමසීම ධර්ම විචය සම්බොජ්ජංගය සකස් වේ. එකල්හි ඒ භික්ෂුව ප්‍රගුණ කරන්නේ ධම්ම විචය සම්බොජ්ජංගයයි. ධම්ම විචය සම්බොජ්ජංගය ඒ භික්ෂුව තුල සම්පූර්ණත්වයට පත්වේ. පින්වත් ආනන්දයනි, ඔය ආකාරයට අවබෝධ ඥානය වැඩි යන පරිදි සතර සතිපට්ඨාන ධර්මයන් නුවණින් විමසා බලන විට, යලිත් යලිත් පිරික්සා බලන විට, ඊතා හොඳින් විමසා බලන විට තමා තුළ පවතින අකුසල ධර්මයන් ප්‍රහාණ කිරීම පිණිසත්, කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිසත් අවශ්‍ය වන සතිපට්ඨානයේම සිත තරයේ පිහිටුවාලන වීර්ය මනාව පිහිටයි. අලසකම දුරු වී යයි. එවිට ඒ භික්ෂුව ප්‍රගුණ කරන්නේ වීර්ය සම්බෝධ්‍යාංගයයි. මෙසේ ඒ භික්ෂුව තුල අවබෝධයට උපකාර වන වීර්ය සම්බෝධ්‍යාංග ධර්මයක් වශයෙන් සම්පූර්ණත්වයට පත්වේ. මෙසේ පින්වත් ආනන්දයනි, ධර්මාවබෝධය පිණිස වීර්ය මනාකොට ස්ථාපිත වූ කල්හි ඒ භික්ෂුව තුල අලෞකික වූ ප්‍රීතියක් උපදී. එවිට ඒ භික්ෂුව තුල ඒ අලෞකික වූ නිරාමිස ප්‍රීතිය අවබෝධ ඥානයේ වැඩිම පිණිස මනාව සකස් වේ. එකල්හි ඒ භික්ෂුව ප්‍රගුණ කරන්නේ ප්‍රීතිය නම් වූ බෝධ්‍යාංග ධර්මයයි. මෙසේ ඒ භික්ෂුව තුල අවබෝධයට උපකාර වන ප්‍රීතිය බෝධ්‍යාංග ධර්මයක් වශයෙන් සම්පූර්ණත්වයට පත්වේ. දැන් සතර සතිපට්ඨාන ධර්මයන් බුද්ධ වචනයට අනුව අවබෝධ ඥානය පිණිස තම సంతානය තුල ප්‍රගුණ වී ඇති හේයින් ඒ භික්ෂුව ප්‍රීතිසිතින් වාසය කරන හේයින් කයද සැහැල්ලු වී යයි, සිතද සැහැල්ලු වී යයි.
පින්වත් ආනන්දයෙනි, යම් කලෙක මෙසේ භික්ෂුවගේ කයත් සිතත් සැහැල්ලු වූයේ වේද, එවිට ඒ කායික මානසික සැහැල්ලුවද පස්සද්ධිය අවබෝධ ඥානයේ වැඩිම පිණිස බෝධි අංගයක් ලෙස සකස් වේ. එකල්හි භික්ෂුව ප්‍රගුණ කරමින් සිටින්නේ පස්සද්ධි සම්බෝධ්‍යාංගයයි. මෙසේ ඒ භික්ෂුව තුල සම්බෝධියට අංගයක් වශයෙන් පස්සද්ධිය සම්පූර්ණත්වයට පත්වෙයි. ඒ හේතුවෙන්ම භික්ෂුවගේ සිත වඩ වඩාත් සමාධිමත් වේ. පින්වත් ආනන්දයෙනි, යම් කලෙක භික්ෂුවගේ සිත මෙසේ සමාධිමත් වෙයිද, එකල අවබෝධ ඥානයේ වැඩිම පිණිස ඒ සමාධියද සකස් වේ. එවිට ඒ භික්ෂුවද ප්‍රගුණ කරමින් සිටින්නේ සමාධි සම්බෝධි අංගයයි. මෙසේ ඒ භික්ෂුව තුල සම්බෝධියට අංගයක් වශයෙන් සමාධිය සම්පූර්ණත්වයට පත්වෙයි. එවිට ඒ භික්ෂුව මනාකොට සමාධිමත් වූ සිත වඩ වඩාත් මධ්‍යස්ථ භාවයට පත් කරගනි. පින්වත් ආනන්දයෙනි, යම් කලෙක භික්ෂුව තමාගේ සමාධිමත් සිත වඩාත් මධ්‍යස්ථ භාවයට පත් කරගනීද, එවිට ඒ භික්ෂුව ප්‍රගුණ කරමින් සිටින්නේ උපේක්ෂා සම්බෝධි අංගයයි. මෙසේ ඒ භික්ෂුව තුල සම්බෝධියට අංගයක් වශයෙන් උපේක්ෂාව සම්පූර්ණත්වයට පත්වේ. පින්වත් ආනන්දයෙනි, මෙසේ ආනාපාන සතිය මුල් කරගත් සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් අවබෝධ ඥානයට උපකාර වන ධර්මවන සප්ත බෝධි අංගයන්ම සම්පූර්ණත්වයට පත්වේ. පින්වත් ආනන්දයෙනි, මේ බෝධ්‍යාංග ධර්ම 7 කෙසේ භාවිතා කරන විටද, කෙසේ බහුල වශයෙන් ප්‍රගුණ කරන විටද විද්‍යාවත් එනම් යථා තත්ත්වය අවබෝධ කර ගැනීමේ ඥානයත්, විමුක්තියත් එනම් සංසාර දුකින් මුලින්ම නිදහස් වීමත් සම්පූර්ණ වන්නේ. පින්වත් ආනන්දයෙනි, භික්ෂුව මේ බෝධ්‍යාංග ධර්ම 7 ප්‍රගුණ කරන්නේ නීවරණ ධර්මයන්ගෙන් සිත මුදවාගෙන මනා විවේකයකින් යුක්තවය, නොඇලුණු සිතින් යුක්තවය, තණ්හාව නිරුද්ධ කරන සිතින් යුක්තවය, නිවීමට නැඹුරු වී ගිය සිතින් යුක්තවය. මේ ආකාරයට පින්වත් ආනන්දයෙනි, ආනාපාන සති සමාධිය තුලින් සතර සතිපට්ඨාන ධර්මයන් සම්පූර්ණ වීම නිසා බෝධ්‍යාංග ධර්ම 7 සම්පූර්ණ වේ. එසේ බෝධ්‍යාංග ධර්ම 7 සම්පූර්ණ වීම නිසා විද්‍යාවත් විමුක්තියත් සම්පූර්ණ වේ. ආනන්ද සුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, යම් කෙනෙක් උත්තම විහරණයක් වශයෙන්, බ්‍රහ්ම විහරණයක් වශයෙන් බුද්ධ ආදී සත්පුරුෂ මහෝත්තමයන් සේවනය කරන හේයින් තථාගත විහරණයක් වශයෙන් යම් සමාධියක් වර්ණනා කරත් නම් එය වනාහි මේ ආනාපාන සති සමාධියම වේ. ඉච්ඡානංගල සුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, වැහි නැති ග්‍රීෂ්ම කාලයේහි පරිසරය හාත්පස දූවිල්ලෙන් ඇවිස්සී තිබේ යයි සිතමු. එහෙත් හදිසියේම අකලට නමුත් මහා වැස්සක් ඇදහැළුණොත් අර දූවිලි ඇවිස්සීම සැනකින් අතුරුදහන් කරයි, සංසිඳුවා දමයි. පින්වත් මහණෙනි, මේ ආනාපාන සති සමාධියත් එසේමය. මෙය මනාකොට භාවිතා කළ විට, බහුල වශයෙන් ප්‍රගුණ කළ විට ශාන්ත භාවයට පත්වෙයි. මහත් සැනසීමක් ඇති කරයි. ස්වභාවික මිහිරක් ලබා දෙයි. මහත් සැපයකින් වාසය කළ හැකි. හිතේ ඇති ක්ලේශ ධර්ම
සැනකින් අතුරුදහන් කරවයි. අසුභ සුත්ත සංයුක්ත නිකාය. සේයතාපි භික්ඛවේ දක්ඛෝ බමකාරං වා භමකාරන්තේ වා සීවා දීඝං වා අජ්ජන්තෝ දීඝං අජ්ජාමීති පජානාති රස්සං වා අජ්ජන්තෝ රස්සං අජ්ජාමීති පජානාති ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති පද අර්ථ සේයතාපි යම් ආකාරයකින් භික්ඛවේ පින්වත් මහණෙනි දක්ඛෝ දක්ෂ වූ බමකාරෝවා දව යතුගාන වඩුවෙක් හෝ භමකාරන්තේ වාසීවා මනා ලෙස පුහුණු වූ එම වඩුවාගේ ගෝලයෙක් හෝ දීඝං වා අජ්ජන්තෝ දව යතුගාන විට යතු කැටය අල්ලාගෙන අත දිගු කොට දීර්ඝ ලෙස යතුගානේය දීඝං අච්ඡාමීති මම දැන් දීර්ඝ ලෙස යතුගාමි පජානාති මනා කොට දැනගනීද රස්සං වා අජ්ජන්තෝ කෙටි ලෙස යතුගාන්නේ නම් රස්සං අජ්ජාමීති මම දැන් කෙටියෙන් යතුගාමි පජානාති මනා කොට දැනගනීද ඒව මේව කෝ ඒ ආකාරයෙන්ම භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව සද්ධර්මය අවබෝධ කොට සසරින් එතර වනු කැමැති තථාගත ශ්‍රාවකයා දීඝං වා අස්ස සන්තෝ ඉදින් දීර්ඝ ලෙස ආශ්වාස කරන්නේ නම් දීඝං අස්ස සාමීති මම දැන් දීර්ඝ ලෙස ආශ්වාස කරමි පජානාති මනා කොට දැනගනි දීඝං වා පස්ස සන්තෝ ඉදින් දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරන්නේ නම් දීඝං පස්ස සාමීති මම දැන් දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරමි පජානාති මනා කොට දැනගනි රස්සං වා අස්ස සන්තෝ ඉදින් කෙටි ලෙස ආශ්වාස කරන්නේ නම් රස්සං අස්ස සාමීති මම දැන් කෙටියෙන් ආශ්වාස කරමි පජානාති මනා කොට දැනගනි රස්සං වා පස්ස සන්තෝ ඉදින් කෙටි ලෙස ප්‍රාශ්වාස කරන්නේ නම් රස්සං පස්ස සාමීති මම දැන් කෙටියෙන් ප්‍රාශ්වාස කරමි පජානාති මනා කොට දැනගනි සබ්බකාය පටිසංවේදී මුළු කයම හොඳින් තේරුම් ගනිමින් අස්ස සිස්සාමීති ආශ්වාස කරන්නෙමි
සික්කති මනාකොට පුහුණු වෙයි. සබ්බ කාය පටිසංවේදී මුළු කයම හොඳින් තේරුම් ගනිමින්. පස්ස සිස්සාමීති ප්‍රාශ්වාස කරන්නෙමි. සික්ඛති මනාකොට පුහුණු වෙයි. පස්සම් භයං කාය සංකාරං ආශ්වාස නම් වූ කාය සංස්කාරය සංසිඳුවාලමින්. අස්ස සිස්සාමීති ආශ්වාස කරන්නෙමි. සික්ඛති මනාකොට පුහුණු වෙයි. පස්සම් භයං කාය සංකාරං ප්‍රාශ්වාස නම් වූ කාය සංකාරය සංසිඳුවාලමින්. පස්ස සිස්සාමීති ප්‍රාශ්වාස කරන්නෙමි. සික්ඛති මනාකොට පුහුණු වෙයි. පද ගැලපීම. පින්වත් මහණෙනි, යම් ආකාරයකින් දක්ෂ වූ දැවයතු ගාන වඩුවෙක් හෝ මනා ලෙස පුහුණු වූ එම වඩුවාගේ ගෝලයෙක් හෝ දැව යතු ගාන විට යතු කැටය අල්ලාගෙන අත දිගු කොට දීර්ඝ ලෙස යතු ගාන්නේ නම් මම දැන් දීර්ඝ ලෙස යතු ගාමි මනාකොට දැනගනීද? කෙටි ලෙස යතු ගාන්නේ නම් මම දැන් කෙටියෙන් යතු ගාමි මනාකොට දැනගනීද? ඒ ආකාරයෙන්ම පින්වත් මහණෙනි, භික්ෂුව සද්ධර්මය අවබෝධ කොට සසරින් එතර වනු කැමති තථාගත ශ්‍රාවකයා ඉදින් දීර්ඝ ලෙස ආශ්වාස කරන්නේ නම් මම දැන් දීර්ඝ ලෙස ආශ්වාස කරමි මනාකොට දැනගනි. ඉදින් දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරන්නේ නම් මම දැන් දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරමි මනාකොට දැනගනි. ඉදින් කෙටි ලෙස ආශ්වාස කරන්නේ නම් මම දැන් කෙටියෙන් ආශ්වාස කරමි මනාකොට දැනගනි. ඉදින් කෙටි ලෙස ප්‍රාශ්වාස කරන්නේ නම් මම දැන් කෙටියෙන් ප්‍රාශ්වාස කරමි මනාකොට දැනගනි. මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ආශ්වාසය කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. ආශ්වාස නම් වූ කාය සංස්කාරය සංසිඳුවාලමින් ආශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. ප්‍රාශ්වාස නම් වූ කාය සංස්කාරය සංසිඳුවාලමින් ප්‍රාශ්වාස කරන්නෙමි මනාකොට පුහුණු වෙයි. විස්තර. මෙතනදී බුදුරජාණන් වහන්සේ සොඳුරු උපමාවකින් ආනාපාන සතියට සිත යොමු කළ යුතු ආකාරය පැහැදිලි කරනසේක. වඩුවෙක් මනා සිහි කල්පනාවෙන් යතු ගාන්නේ යම්සේද එවැනි සිහි කල්පනාවකින්ය ආනාපාන සතිය වැඩිය යුත්තේ. සිතේ පවතින පොදු ලක්ෂණයක් නම් නොයෙකුත් අරමුණු ඔස්සේ සිත විසිරී පැවතීමය. නොයෙක් දේ සිතමින් කල් ගෙවීමටය අප කවුරුත් පුරුදු වී සිටින්නේ. ඒවා විතර්ක වශයෙන් හඳුන්වනු ලැබේ. ආනාපාන සතිය වැඩිම තුලින් ඒ විතර්ක පහසුවෙන් දුරු කරගත හැකි බව සද්ධර්මයේ සඳහන්ව තිබේ. ආනාපාන සති භාවේ තබ්බා විතක්ඛූ පච්ඡේදාය. විතර්කයන් නැසීමට නම් ආනාපාන සතිය වැඩිය යුතුය. මේ ගිය සූත්ත උදාන. විවිධාකාර සිතුවිලි ඔස්සේ සිත විසිරී පැවතීම සමාධියට බලවත් බාධාවකි.
එම බාධකයන්ගෙන් මිදීමේ හොඳම උපාය නම් ආනාපාන සතිය වැඩිමය. ආනාපාන සති භාවනාව කරගෙන යන අතරතුරදී කායික වේදනා ආදිය ඇතිවේ නම් ඒවා මෙනෙහි නොකළ යුතුය. එයට සිත යොමු නොකළ යුතුය. යලි යලිත් ආනාපාන සතියේම සිත පිහිටුවා ගත යුතුය. භාවනා කරගෙන යන අතරතුර සමහරුනට නොයෙකුත් දර්ශන පෙනෙන්නට ඉඩ තිබේ. බොහෝ කලක් මුළුල්ලේ මේ මායා ස්වරූපී වූ සිත වැළඳගත් නොයෙකුත් හැඟීම් තිබෙන බව අපි නොදනිමු. ඒවා නොයෙකුත් වේශයෙන් සැබෑ ලෙසට මෙන් අප ඉදිරියේ පෙනෙන්නට ඉඩ තිබේ. හොඳම දේ නම් ඒවා ගණනකට නොගෙන අත්හැර දැමීමයි. බාහිර අරමුණකට සිත යොමු වුවහොත් ආනාපාන සතියෙන් සිත බැහැර වූ බව තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍ය දෙයකි. ආනාපාන සතියේ අරමුණු හිතේ මැවී පෙනෙන පින්තූර බැලීම නොවේ. බාහිර කිසිදු අරමුණක සිත විසිරෙන්නට ඉඩ නොදී ආනාපාන සති අරමුණේ පමණක් සිත එකතැන් කිරීමය. එහෙත් පංච නීවරණයන්ගෙන් සිත පීඩාවට පත්වන විට උපක්‍රමශීලීව සිත එයින් මුදවා ගත යුතුය. ආනාපාන සතිය වඩාගෙන යන විට රාගයෙන් සිත පෙළෙයි නම් අසුභය වැඩිය යුතුය. අසුභ භාවනාවෙන් සිත සංසුන් වූ විට යලි ආනාපාන සතියේ සිත පිහිටුවා ගත යුතුය. යම් හේයකින් ද්වේෂ සහගත හැඟීම් මතුවී එයි නම් ආනාපාන සතිය නවතා මෛත්‍රිය පැතිරවිය යුතුය. මෙත් සිතේ බලවත් බව නිසා අර ද්වේෂයේ බලය මැකී ගිය විට යලි ආනාපාන සතියට සිත යොමු කළ යුතුය. හොඳින් ප්‍රගුණ වූ විට ආනාපාන සතිය තුල බොහෝ වේලාවක් සිත රඳවා ගැනීමේ හැකියාව තමාට ලැබෙනු ඇත. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ ඉති මේ ආකාරයෙන් අජ්ජත්තං වා කායේ තමාගේ යයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහරති වාසය කරයි. බහිද්ධා වා කායේ අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. අජ්ජත්ත බහිද්ධා වා කායේ තමාගේ යයි සලකනු ලබන කයෙහිද අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම සද්ධර්මය අවබෝධ කරනු කැමති තැනැත්තා තමාගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. තමාගේ යයි සලකනු ලබන කයෙහිද අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන්
කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. විස්තර. ශ්‍රාවකයාට මෙහිදී පෙන්වා දෙනු ලබන්නේ පළමුවෙන්ම තමාගේ කය දෙස බලන ලෙසය. දෙවනුව ඒ අනුසාරයෙන් අනුන්ගේ කය දෙසද බලන ලෙසය. ආශ්වාස ප්‍රාශ්වාස පිළිබඳව යම් ඒකාග්‍රතාවයක් ඇතිව තමා දෙස බලා සිටින විට තේරුම් ගන්නා තත්වයම අනුන්ගේ ආශ්වාස ප්‍රාශ්වාසයේත් ඇති බව අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය. එවිට තමා මෙන්ම අනුන්ද එකම ධර්ම ස්වභාවයක පැවැත්මක් ලෙස පහසුවෙන් තේරුම් ගත හැකිය. අප යථාර්ථය වශයෙන් දැක්ක යුත්තේ තමා යනු කවරෙක්ද කියා පමණක් නොවේ. ඒ තුලින්ම අනුන් යනු කවරෙක්ද කියා තේරුම් ගැනීමේ අවස්ථාවද අපට සැලසේ. තමාද අනුන්ද යන දෙපැත්තේම ජීවිත පැවැත්ම පිළිබඳ ඊතා පුළුල් ආකාරයේ අවබෝධයක් ලබාගත හැකිවනු ඇත. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. පද අර්ථ. සමුදය ධම්මානුපස්සීවා මේ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කාය ස්වභාවය හටගන්නා ආකාරයද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. වය ධම්මානුපස්සීවා මේ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කායික ස්වභාවය අභාවයට යන ආකාරයද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. සමුදය වය ධම්මානුපස්සීවා මෙසේ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කායික ස්වභාවය හටගන්නා ආකාරයද අභාවයට යන ආකාරයද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. පද ගැලපීම. මේ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කායික ස්වභාවය හටගන්නා ආකාරයද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. මේ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කායික ස්වභාවය අභාවයට යන ආකාරයද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. මෙසේ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කායික ස්වභාවය හටගන්නා ආකාරයද අභාවයට යන ආකාරයද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. විස්තර. ආශ්වාස ප්‍රාශ්වාසයේ සමුදය යනු එය හටගන්නා ආකාරයයි. මෙහි විස්තර වන්නේ ආශ්වාස ප්‍රාශ්වාස කියා දෙයක් පවතින්නේ කෙසේදැයි සද්ධර්මය තුලින් විමසා බැලිය යුතු බවයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ කය වනාහි සතර මහා භූතයන්ගෙන් සැකසී ඇති දෙයක් ලෙසය. මාපියන්ගේ උපකාරයෙන් ජනිත වූහා ගොරෝසු ආහාරයෙන්ද යැපෙන දෙයක් ලෙසය. ආශ්වාස ප්‍රාශ්වාස අයිති මේ කයටය. හුස්ම හෙලන්නේත් ගන්නේත් සතර මහා භූතයන්ගෙන් හටගත්දේය. එසේනම් ආශ්වාස ප්‍රාශ්වාස යනු
රූප ධර්මයකි. මෙතනදී රූප යන්නෙහි අර්ථය නැසී වෙනසී යන ධර්මතාවයක් බවයි. කයක් නැතිනම් අපට ආශ්වාස ප්‍රාශ්වාස දැන ගැනීමට ක්‍රමයක් නැත. ආශ්වාස ප්‍රාශ්වාස යනු සකස් වූ දෙයකි. සංකත එනම් හේතුඵල ධර්මතාවෙන් සකස් වූ දෙයකි. මේ තේරුම් ගන්නේ කෙසේද? ආනාපාන සතිය අප තේරුම් ගන්නේ කයත් ආශ්වාස ප්‍රාශ්වාසයේ හැපීමත් නිසාය. කයත් ආශ්වාස ප්‍රාශ්වාසයේ හැපීමත් මේ ගැන සිතින් දැන ගැනීමත් එනම් කාය විඥානයත් යන තුනේ එක්වීමකි මෙතන තිබෙන්නේ. ඒ එක්වීම සද්ධර්මයේ හඳුන්වනු ලබන්නේ පස්ස හෙවත් ස්පර්ශය නාමයෙනි. මෙසේ එක් වූ දෙයක විඳීමක් සැප හෝ දුක් හෝ උපේක්ෂා හෝ වේදනාවක් තිබේ. මෙසේ එක් වූ දෙයක හඳුනා ගැනීමක් තිබේ. මෙසේ එක් වූ දෙයක් කෙරෙහි චේතනාව යොමු වේ. සිත ක්‍රියාත්මක වේ. මෙසේ ආශ්වාසය තුලද රූප වේදනා හඳුනා ගැනීම එනම් සංඥා, චේතනා එනම් සංකාර, සිත එනම් විඥානය හටගන්නා ආකාරයද නැසී යන ආකාරයද ප්‍රාශ්වාසය තුලද මෙසේ පංච උපාදානස්කන්ධයේ හටගන්නා ආකාරයද නැසී යන ආකාරයද දකි. එවිට ශ්‍රාවකයා සද්ධර්මයේ තුලින් දකින්නේ අනිත්‍ය වූ හේතුඵල දහමකි. එනම් සකස් වූ සංකත දහමකි. මෙසේ සැකසුන දෙයක පවතින අනිවාර්ය ලක්ෂණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ අවස්ථාවක් දක්නට ලැබේ. පින්වත් ආනන්දයනි, ඔබින් කෙනෙක් මෙසේ ඇසුවොත් ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද? ආයුෂ්මත් ආනන්දයනි, හට ගැනීමක් පෙනෙන්නේ, වෙනසීමක් පෙනෙන්නේ, වෙනස් වෙමින් පැවතීමක් පෙනෙන්නේ කවර ධර්මයන්ගේද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, යම් කෙනෙක් මගෙන් ඔය කරුණ ගැන විමසුවොත් මම මෙසේ ප්‍රකාශ කරමි. ආයුෂ්මතුනි, සතර මහා භූතයන්ගෙන් හටගත් රූපයේද, ස්පර්ශයෙන් හටගත් විඳීමේද, ස්පර්ශයෙන් හටගත් හඳුනා ගැනීමේද, ස්පර්ශයෙන් හටගත් චේතනාවේද, නාම රූපයෙන් හටගත් සිතේද ඔබ ඔය අසන හට ගැනීමද පෙනේ, වෙනසීමද පෙනේ, වෙනස් වෙමින් පැවතීමද පෙනේ. පඨම ආනන්ද සුත්ත සංයුක්ත නිකාය. සමස්ත ලෝක ධාතුවම තම පොදු මේ ධර්මතාව, මේ සංකත ලක්ෂණය ශ්‍රාවකයාට ආනාපාන සති භාවනාව හරියාකාර ලෙස ප්‍රගුණ කිරීමෙන් අවබෝධ කරගත හැකිය. අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. නච කිංචි ලෝකේ උපාදීයති. එවං පිඛෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ. අත්ති කායෝ තිවා හේතුඵල දහමින් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවතිනා අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කයක් තිබේ යයි. 50 සද්ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා හට සති කය පිළිබඳ මනාව යොමු කළ සිහිය. පච්චුපට්ඨිතා හෝති
බලවත්ව පිහිටියේ වෙයි. යාව දේව එසේ කායානුපස්සනාවෙහි මනාව පිහිටි සිත තව දුරටත් ඥාන මත්තාය අවබෝධ ඥානය දියුණු වීම පිණිසම පවතී. පතිස්සති මත්තාය බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවතී. අනිස්සිතෝච එබඳු තැනැත්තා ආශ්වාස ප්‍රාශ්වාසය පවා මමය මගේය මගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන විහරති වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනී. ඒවම්පිකෝ මේ ආකාරයෙන්ද භික්කවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව කායේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි ආනාපාන සතිය අරමුණු කොට කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමි. විහරති වාසය කරයි. පද ගැලපීම සද්ධර්මය අවබෝධ කරනු කැමැති ඒ ශ්‍රාවකයා හට හේතුඵල දහමින් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා වූ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කයක් තිබේයයි කය පිළිබඳ මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටියේ වෙයි. එසේ කායානුපස්සනාවෙහි මනාව පිහිටි සිත තව දුරටත් අවබෝධ ඥානය දියුණු වීම පිණිසම පවතී. බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවතී. එබඳු තැනැත්තා ආශ්වාස ප්‍රාශ්වාසයේ පවා මම මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන වාසය කරයි. ලෝකයේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනී. මේ ආකාරයෙන්ද පින්වත් මහණෙනි භික්ෂුව සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කයෙහි ආනාපාන සතිය අරමුණු කොට කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. විස්තර බොහෝ පරිවර්තනවල අත්තිකායෝති යන පද තේරුම්ගෙන තිබෙන්නේ සත්වයේ පුද්ගලයේ කියා දෙයක් නැත. ආශ්වාස ප්‍රාශ්වාස නම් කය පමණක් ඇත යනුවෙනි. සමහරුන් පවසන්නේ නාම රූප පමණක් ඇත. සත්වයන් පුද්ගලයන් නැත යන ආදී වශයෙනි. එහෙත් මෙහි සැබෑ අර්ථය නම් හේතුඵල දහමින් සකස් වූ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කායික ස්වභාවයක් ඇත යන අදහස මිස සත්වයන් පුද්ගලයන් නැත යන අදහස නොවේ. සතිපට්ඨාන සූත්‍රය ආරම්භ වන්නේ සත්තානං විසුද්ධියා හෙවත් සසරට වැටි කිලිටි වී ගිය සත්වයන්ගේ පිරිසිදු භාවය පිණිස මේ සද්ධර්මය උපකාරී වන බව සඳහන් කිරීමෙනි. එසේනම් සත්ව පුද්ගල කියා දෙයක් නැද්ද? මේ අතිශයින්ම පැහැදිලි ලෙස තේරුම් කරගත යුතු කරුණකි. නැතහොත් විවිධාකාර වූ බාහිර විස්තර ඔස්සේ ගොස් ඒ පිළිබඳ දැනුම වඩාත් සංකීර්ණව විපරිත වීමට ඉඩ තිබේ. වරක් රාද තෙරණුවෝ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසූහ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයා යයි කියනු ලැබේ.
සත්වයායයි කියන්නේ කුමන අදහසකින්ද? පින්වත් රාදේනි, රූපය කෙරෙහි, වේදනාව එනම් විඳීම් කෙරෙහි, සංඥාව එනම් හඳුනා ගැනීම කෙරෙහි, චේතනා පහළ කිරීම කෙරෙහි, සිත කෙරෙහි යම් කැමැත්තක් ඇද්ද, යම් ඇල්මක් ඇද්ද, යම් ආශ්වාදයක් ඇද්ද, යම් ආශාවක් ඇද්ද, එනිසාම එහි ඇලී ගියේය, වෙලී ගියේ යන අදහසිනි සත්වයා කියා කියන්නේ. සත්ත සුත්ත සංයුක්ත නිකාය. සත්වයක පුද්ගලයෙකු කියා දෙයක් නොතිබේ නම් බුදුරජාණන් වහන්සේ මෙතනදී ඒ බව ඒකාන්තයෙන්ම වදාරනසේක. බොහෝ දෙනෙකු තේරුම්ගෙන තිබෙන්නේ සත්ව පුද්ගල යන වචන හා ආත්මය යන වචනේ අර්ථය සමාන ලෙසය. එහෙත් ඒ වැරදි අදහසකි. එසේ අර්ථ වරදවා ගැනීම නිසාය මේ අවුල හටගෙන තිබෙන්නේ. සත්වයා පුද්ගලයා යන අදහස තුල ආත්මය යන අර්ථය නැත. ආත්මය යන්නේහි අදහස නොවෙනස්ව ස්ථීර සනාතන රූප වේදනා සංඥා සංකාර හා සිතක් තිබේ යන්නය. එහෙත් එබඳු ස්ථිර කිසිවක් මුළු මහත් විශ්වයේම නොමැත. සත්ව පුද්ගල යන්නෙහි ඇත්තේ ඒට හාත්පසින්ම වෙනස් අදහසකි. උත්සාහය, වීර්ය, ධෛර්යය, උපක්‍රමය ආදිය පවතින්නේ සත්ව පුද්ගල පදනම මත බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දෙයකි. එක්තරා බ්‍රාහ්මණ වංශික මිනිසෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ තම අදහස පෙන්වා දුන්නේ මෙසේය. පින්වත් ගෞතමයන් වහන්සේ, තමා කරනවා කියා දෙයක් නැත. අනුන් කරනවා කියා දෙයක් නැත. යන්න මාගත් මතවාදයකි. මාගත් දෘෂ්ටියකි. එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ සත්වයන් පුද්ගලයන් නැත යයි දොඩමින් සිටින ඔවුන්ගේ ඇස් අරවන අපූර්ව පිළිතුරකි. පින්වත් බ්‍රාහ්මණය, එබඳු මතවාද ඇති, එබඳු දෘෂ්ටි ඇති කෙනෙකු මට දකින්නට නොලැබේවා, අසන්නට නොලැබේවා. තමාම හොඳින් එහෙ මෙහෙ ඇවිදිමින්, තමාම හොඳින් ඉදිරියට පසුපසට යමින්, තමා කරනවා කියා දෙයක් නැත, අනුන් කරනවා කියා දෙයක් නැතියයි කියන්නේ කෙසේද? පින්වත් බ්‍රාහ්මණය, ඔබ කුමක්ද මේ ගැන සිතන්නේ? යම් වැඩ කටයුත්තක් අලුතින් පටන් ගන්නවා කියා දෙයක් නැද්ද? පින්වතුන් වහන්සේ, එබඳු දෙයක් නම් තිබේ. එසේනම් බ්‍රාහ්මණය, යම් වැඩ කටයුත්තක් අලුතින් පටන් ගැනීමක් තිබෙන නිසා ඒ වැඩ පටන් ගන්නා වූ සත්වයන් සිටිනවා නේද? එසේ පින්වතුන් වහන්සේ. පින්වත් බ්‍රාහ්මණය, යම් වැඩ කටයුත්තක අලුතින් පටන් ගැනීමක් තිබෙන නිසා ඒ වැඩ පටන් ගන්නා වූ සත්වයන් සිටිනවා යනු තමා කරනවා, අනුන් කරනවා යන දෙයක් තිබීමයි. පින්වත් බ්‍රාහ්මණය, පටන්ගත් වැඩ ඉදිරියට ගෙනියනවා කියා දෙයක් නැද්ද? දැඩි උත්සාහයක යෙදෙනවා කියා දෙයක් නැද්ද? ධෛර්යය උපදවා ගන්නවා කියා දෙයක් නැද්ද? වීරිය පවත්වනවා කියා දෙයක් නැද්ද? උපක්‍රම යෙදෙනවා කියා දෙයක් නැද්ද? පින්වතුන් වහන්සේ, එබඳු දෙයක් තිබේ. පින්වත් බ්‍රාහ්මණය, එසේ පටන්ගත් වැඩ ඉදිරියට ගෙන යාමක් තිබෙන නිසා, දැඩි උත්සාහයක යෙදීමක් තිබෙන නිසා, ධෛර්යය උපදවා ගැනීමක් තිබෙන නිසා, වීර්ය පැවැත්මක් තිබෙන නිසා, උපක්‍රම යෙදීමක් තියෙන නිසා, එසේ උපක්‍රමයෙන් කටයුතු කරන සත්වයෙක් සිටිනවා නේද? එසේය පින්වතුන් වහන්සේ.
පින්වත් බ්‍රාහ්මණය, එබඳු සත්වයන් සිටිත් යනු තමා කරනවා අනුන් කරනවා යන අදහසමය. අත්තකාර සුත්ත අංගුත්තර නිකාය. මෙයින් අපට පැහැදිලිව පෙනෙන්නේ සත්වයන් පුද්ගලයන් සිටින බවය. එහෙත් කිසි ලෙසකිනුත් කිසිම පිළිවෙලකිනුත් ආත්මයක් හෝ ආත්මයකට අයත් දෙයක් දැක්ක නොහැකිය. අප අවබෝධ කරගත යුත්තේ අන්න ඒ යථාර්ථය මිස හුදු මනං කල්පිතයන් නොවේ. ආනාපාන පබ්බං නිට්ඨිතං. ආනාපාන සති භාවනාව ගැන විස්තර වන මෙම කොටස මෙතකින් නිමා විය.